සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යදා භික්ඛවේ දේවෝ දේවකායා චවන ධම්මෝ හෝති පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ මාලා මිලායන්ති වත්තානි කිලිස්සන්ති කච්චේහි සේදා මුච්ඡන්ති කායේ දුබ්බන්නියං ඔක්ඛමති සඛේ දේවෝ දේවාසනේ නාභිරමති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි, පින්වතුන් සියලු දෙනාම ඊ타ම ශ්‍රද්ධාවෙන් මේ සූදානම් වන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ දෙලොව සැනසීම පිණිසම දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ධර්ම ශ්‍රවණාබිලාසී මේ පින්වත් හැම දෙනාටම ලෞතුරු බුදුපියාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසමින් අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරනවා ගාල්ල වඳුරබ කටබුරාව විජය නිවසේහි පදිංචි පලිහපිටිය ගමගේ නාලිනී මෑණියන් සහ දරු තිදෙනා ලේලිය ඇතුළු පවුලේ පින්වතුන් විසින් ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් ශ්‍රාවක ඔබට මේ උතුම් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච අවස්ථාවෙන් දෙලොවම සැනසීම උදා කර ගැනීමට මඟ පාදා ගන්න කියන මතක් කිරීමත් බොහොම ආදරයෙන් සිද්ධ කරනවා. අද මේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ අන්තර්ගත වෙන ඊ타ම සුවිශේෂී සූත්‍ර දේශනාවක්. මං ඒ විදිහට හැඳින්වීමට හේතුව අපේ ශ්‍රාවක පින්වතුන් බොහෝ දෙනෙක් දිව්‍ය ලෝක පිළිබඳව බලාපොරොත්තු තියෙනවා. දෙවියෝ පිළිබඳව අසීමිත විශ්වාසයක්, ගෞරවයක්, ඇදහිීමක් තියෙනවා. ජීවිතයේ ඇතැම් අවස්ථාවල දෙවියන්ගෙන් යම් යම් දේවල් යදිනවා. දුවගේ පුතාගේ විභාගේ පාස් කරලා දෙන්න.
ඒ වගේම තමන්ගේ තියෙන නොයෙකුත් ආකාරයේ ලෙඩ දුක් සංසිඳුවලා දෙන්න. ආර්ථික ප්‍රශ්න විසඳලා දෙන්න. සතුරන්ට විපත් කරන්න. මේ නොයෙක් ආකාරයේ ඉල්ලීම් ඔබේ මනසින් දෙවියන්ගෙන් ඉල්ලනවා. මේ සූත්‍ර සාහිත්‍ය තුල ඉතිඋත්තක පාළියේ පුබ්බ නිමිත්ත සූත්‍රය බොහෝ පින්වතුන්ලා නිතර මාධ්‍යයෙන් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන නිසා ඇතැම් විට මීට පෙරත් වෙනස් ස්වාමින් වහන්සේ නමකගේ හඬින් මේ සූත්‍ර දේශනාවේ එන බණ ටික ඔබට ඇහිලා ඇති. යලි යලිත් නිතර මතක් කරගත යුතු සූත්‍ර දේශනාවක් හැටියට මේ සූත්‍ර දේශනාව හැගෙන නිසා පිහිතුව අද ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන අපේ ශ්‍රාවක පින්නතුන්ට මේ සූත්‍ර දේශනාවේන ඊටාම අපූර්ව දහම් කරුණු ටික පහදලා දෙන්න. මේ සූත්‍ර දේශනාව තමයි පුබ්බ නිමිත්ත සූත්‍රය. පුබ්බ කියන වචනය කවුරුත් හොඳට දන්නවනේ. පුනබ්භව කියනව නැවත ඉපදීම. පුබ්බ කියන වචනේ තේරුම පෙර කියන එකයි. කලින් කියන එකයි. නිමිත්ත කියන්නේ නිමිති ලකුණු. ඉස්සෙල්ලා පහළ වෙන ලකුණු. පෙරින් පහළ වෙන ලකුණු. එතකොට මුලින් මතුවෙන පහළ වෙන ලකුණු පුබ්බ නිමිති කියලා කියනවා. පෙර නිමිති කියලා කියනවා. මේ සූත්‍ර දේශනාවේ නමත් පෙර නිමිති. ඒ පෙර නිමිති කවුරු ගැනද සඳහන් කරන්නේ? දෙවියන් පිළිබඳවයි දිව්‍ය ලෝකේ වැඩවසන දෙවියන් පිළිබඳව පහළ වෙන පුබ්බ නිමිති පෙර නිමිති කීපයක් පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුලදී පෙන්වා දෙනවා. යදා භික්ඛවේ දේවෝ දේවකායා චවන ධම්මෝ හෝති. මහණෙනි, යම් දවසක දෙවියෙක් දෙව්ලොවින් චුතවන ස්වභාවය පහළ වෙනකොට, චුත වෙන්න ආසන්න වෙනකොට පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ. පාතු භවಂತಿ කියන වචනේ තේරුම පාදුර්භූත වෙනවා කියන එකයි. පාදුර්භූත වෙනවා කියන්නේ පහළ වෙනවා කියන එකනේ. ඒ කියන්නේ පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ. පුබ්බ නිමිති පෙර නිමිති පහක් පහළ වෙනවා. මොකද්ද පින්වතුනි මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට? මහණෙනි, මේ දිව්‍ය ලෝකයේ දෙවියෝ දිව්‍ය ලෝකවලින් චුත වෙනකොට, ඒ කියන්නේ මැරෙන්න ආසන්න වෙනකොට, චුත වෙලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා වෙනත් භවයකට යන්න ආසන්න වෙනකොට, මරණාසන්න වෙනකොට පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ. పూర్ව නිමිති පහක් පහළ වෙනවා. මොනවද මේ పూర్ව නිමිති පහ හැටියට පෙන්වන්නේ? මාලා මිලා යන්ති. දෙවියෝ ඇඟ සරසගෙන පළඳගෙන ඉන්න මල් මාලා තියෙන්නේ. ඒ මල් මාලාවල දවටලා තියෙන මල් මිලා යන්ති කියන්නේ මැලවෙනවා. ඊළඟට වත්තානි කිලිස්සන්ති. ඊටාම සිනිදු, ඒ වගේම බොහොම සිත්කලු දර්ශනීය දිව්‍යමය සලු දෙවියෝ ඇඳගෙන ඉන්න වස්ත්‍ර, ඒවා අව පැහැයට හැරිලා දුර්වර්ණ වෙලා
කිලිටි වැරහැලි බවට පත් වෙනවා. වත්තානි කිලිස්සන්ති. කච්චේහි සේදා මුච්ඡන්ති. කිසිලි වලින් දහදිය වැగిරෙනවා. දෙවියෝ කියන්නේ මණික් වලින් රණින් නිම වූ රූප වගේ බොහොම රූපශ්‍රීයෙන් අලංකාර වෙච්ච බොහොම ලස්සන පිරිසක්. දුගඳක් කිලිටක් කිසිම දෙයක් දිව්‍යමය ශරීරයක නැහැ. නමුත් මේ දෙවියෝ දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න ආසන්න වෙනකොට ඒ අයගේ සිරුරු වලින් දහදිය ගලනවා, දහදිය දුගඳ වහනය වෙනවා. කිසිලි වලින් පවා තාම දුගඳ දහදිය වැగిරෙනවා. ඒ වගේම කායේ දුබ්බන්නියන් ඔක්කමති. බොහොම ලස්සන ප්‍රියමනාප දිව්‍යමය ශරීර ක්‍රමක්‍රමයෙන් දුර්වර්ණ භාවයට පත් වෙනවා. ඒ වගේම පස්වෙනි කාරණයේ හැටියට සඳහන් කරා සකේ දේවෝ දේවාසනේ නාභි රමති. ඒ කියන්නේ එම දෙවියා තමන්ගේ දිව්‍ය ආසනයේ ඇලීමක් ඇති කරගන්නේ නැහැ. සිතේ සතුටක් නැති නිසා ඒ ලක්ෂණ පුබ්බ නිමිති පහළ වෙනකොට දන්නවා දැන් තමන් චුත වෙන්න ආසන්නයි කියලා. මේ ලක්ෂණ පහළ වෙලා මිනිස්ය ගණනින් සද්දිනක් ගත වෙනකොට මේ ලක්ෂණ පහළ වෙච්ච දේවතාවා දිව්‍ය ලෝකයෙන් චුත වෙනවා, මරණයට පත් වෙනවා කියන එකයි සඳහන් කරලා තියෙන ධර්මයේ තුල. මේ මරණය ආසන්නයේදී පහළ වෙන ලක්ෂණ පහක් හැටියටයි මෙව පෙන්눔 කරන්නේ. අර තමන්ගේ ආසනයේ ඇල්මක් නැහැ කියන්නේ සෙසු දෙවියොත් එක්ක කතා බහ කරලා සතුටින් දිව්‍යමය ක්‍රීඩාවල නිරත වෙලා එහෙම විනෝදෙන් ඉන්න රුචියක් කැමැත්තක් දක්වන්නේ නැහැ. දැන් මේ චුත වෙන්න ආසන්න නිසා එයින් මනස ව්‍යාකූල වෙලා කැළඹිලා වේදනාවෙන් පසු වෙන්නේ මේ දින කීපය. ඉතින් මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙවියෝ දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට ලක්ෂණ පහක් පෙන්눔 කරනවා කියලා. නැවතත් ඔබේ මතකේ රඳව ගන්න ඕන නිසා සරලව මතක් කරන්නම්. දෙවියෝ පැලඳගෙන ඉන්න මල් මාලා මැලවෙනවා. ඒක තමයි පළවෙනි කාරණය. දිව්‍යමය සලුපිලි දුර්වර්ණ වෙලා වැරහැලි බවට පත් වෙනවා. තුන්වෙනි කාරණය දෙවියන්ගේ සිරුරු වලින් දහදිය ගලන්න පටන් ගන්නවා. දුගඳ හමන දහදිය දුගඳ වහනය වෙන්න පටන් ගන්නවා. දහදිය ගලනවා. දෙවියන්ගේ බොහොම වාත්තු කෙරුවා වගේ, රණින් කළා වගේ, වටිනා මණිකකින් කළා වගේ ලස්සන දිව්‍යමය ශරීර අව පැහැයට හැරිලා දුර්වර්ණ භාවයට පත් වෙනවා. ඒ වගේම හිතේ සතුටක් නැති නිසා තමන්ගේ ආසනේ ඉන්න තැන එක විදිහකට සතුටින් සැනසille ඉන්න හිතක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ලක්ෂණ පහක් දෙවියෝ දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න ආසන්න වෙනකොට පහළ වෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
දැන් මේ දෙවියෝ කිව්වහම පින්වතුනි අපේ බණ පොතේ දෙවියෝ අපිට වර්ග 3ක් හඳුන්වා දෙනවා. දිව්‍යමය කොටස් 3ක් අපිට හඳුන්වලා දෙනවා. එකක් තමයි සම්මුති දෙවිවරු. ඒ කියන්නේ ශාස්ත්‍රීය රජවරු ආදී අය සම්මුති දෙවිවරු හැටියට සලකනවා. උප්පත්ති දේවතා. උප්පත්ති දේවතා කියන්නේ චාතුම් මහරජිකය පටන් ඊට ඉහළින් දිව්‍ය තලවල වැඩවසන ඒ දෙවි දේවතාවෝ හැඳින්නුවා උප්පත්ති දේවතා කියලා. විසුද්ධි දේවා කියලා තවත් දිව්‍ය කොට්ටාසයක් හඳුන්වනවා. විසුද්ධි දේව කියන්නේ විසුද්ධ කියන වචනේ තේරුම පිරිසිදු කියන එකයි. එතකොට විසුද්ධි දේවතා කියන්නේ ක්ෂීණාශ්‍රව උතුමන් වහන්සේලා එහෙම නැත්නම් මහරහත් උත්තමයන් වහන්සේලා කෙලෙස් ප්‍රහීන කරපු කෙලෙස් මුළුමනින් දුරු කරපු පාරිසුද්ධත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලා හැඳින්වුවා විසුද්ධි දේවතා කියලා. එතකොට මේ කතා කරන්නේ උප්පත්ති දේවතා කියන දිව්‍ය ලෝකවල වැඩවසන දෙවියෝ පිළිබඳවයි. මෙහෙම ලක්ෂණ 5ක් පෙරනිමිති 5ක් පහළ වෙලා ශෝකයෙන් තැවි තැවි පසු වෙන දේවතාවට සෙසු අය සෙසු දිව්‍ය දේවතාවෝ නොයෙක් ආකාරයෙන් සැනසිලි බස් කියනවා. තමේනං භික්ඛවේ දේවා චවන ධම්මෝ අයං දේව පුත්තෝති ඉති විදිත්වා තීහි වාචාහි අනුමෝදන්ති. මෙහෙම මහණෙනි මේ දිව්‍ය පුත්‍රයා මරණාසන්නවයි සිටින්නේ. එහෙම නැත්නම් දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නයි මේ සූදානම් වන්නේ කියලා හඳුනාගත්තාම අර ලක්ෂණ පහළ වෙලා තියෙනකොට ඒක හඳුනා ගන්න පුළුවන් වෙනවා. එහෙම හඳුනාගත්තාම සෙසු දේවතාවෝ වචන 3කින් ඒ పూర్ව නිමිති පහළ වෙච්ච දෙවියන් අස්වසනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙන්න සූදානම් වෙන ඒ දෙවියන්ව අස්වසමින් නොඑක ආකාරයේ බස් කියනවා. වචන 3කින් විශේෂයෙන්ම අස්වසනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්්වා සුලද්ධ ලාභං ලබ සුලද්ධ ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ බවාහීති. දැන් මේ වචන 3 තමයි ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත් දේවතාවෙනි ඔබ මේ ලොවින් චුත වෙලා සුගතියට යන්න. දැන් මේ දිව්‍ය ලෝකයේ දේවතාවෙක් චුත වෙන්න සූදානම් වෙනකොට ඒ දේවතාව වට කරගෙන අස්වැසිලි බස් කියන සෙසු දේවතාවෝ කියන වචනේ බලන්න පින්වතුනි. ඊතෝ බෝ සුගතින් ගච්ඡ. දුක් වෙන්න එපා, තැවෙන්න එපා. හිත හොඳට ශක්තිමත් කරගන්න. මෙතනින් චුත වෙලා ගිහිල්ලා සුගතියෙහි උප්පත්තිය ලබන්න. සුගතියට යන්න. සුගතින් ගන්්වා සුලද්ධ ලාභං ලබ. සුගතියට ගොස් මනාකොට ලැබූ ලාභය ලබන්න. සුලද්ධ ලාභං ලබ. මනාකොට ලබන්න තියෙන ඒ වටිනා ලාභය ලබන්න. සුලද්ධ ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ බවාහීති. ඒ සුලද්ධ ලාභය, ඒ වටිනා කියන ලාභය ලබලා එහි මනවින් පිහිටන්න කියලා මේ වචන 3 අර ලක්ෂණ 5 පහළ වෙන දේවතාවට සෙසු දෙවි දේවතාවෝ අස්වසමින් ප්‍රකාශ කරනවලු. චුත වෙනකොට පහළ වෙන ලක්ෂණ 5 මතකයි. දෙවියන්ගේ මල් මාලා මැලවෙනවා.
දිව්‍ය සලු කිලිටි වෙනවා, දුර්වර්ණ වෙනවා. ඒ චුත වෙන්න සූදානම් වෙන දෙවියන්ගේ සිරුරින් දහඩිය ගලනවා. සිරුරේ ප්‍රසන්න පැහැපත් ප්‍රභාස්වර ගතිය නැති වෙලා යනවා. ඒ වගේම හිතේ අස්වැසිල්ලක් සැනසෙල්ලක් නැහැ. සෙසු දෙවි දේවතාවුත් එක්ක කතා බහ කරන්න ප්‍රියමනාප භාවයක් නැහැ. ඒක තමයි කිව්වේ සකේ දේවා දේවාසනේ නාභිරමති කියලා. තමන්ගේ ආසනයේ ඇල්මක් ඇති වෙන්නේ නැහැ. මේ ලක්ෂණ ටික පහළ වෙනකොට අනිත් දෙවි දේවතාවෝ වට වෙලා අස්වසමින් සනසමින් කියනවා ඔබ දිව්‍ය ලෝකයට යන්න සුගතියට යන්න හිතාගන්න. එහි ගිහිල්ලා මනාකොට එහි උප්පත්තිය ලබලා මනාකොට ලබන්න තියෙන ලාභය ලබා ගන්න. ඒ ලාභය ලබාගෙන එහි නිවැරදි ආකාරයට යහපත් විදිහට පිහිටන්න කියලා දැනුම් දෙනවා. දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේ මේ කාරණාවන් ටික භික්ෂූන් වහන්සේලාට පහදලා දෙනකොට එක්තරා ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් හරි අපූර්ව ප්‍රශ්නයක් විමසනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ගේ සුගති ගමනය කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෝ දිව්‍ය ලෝකයට යනවා කියලා කියන්නේ මොකක්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දෙවියෝ ඒ යන දිව්‍ය ලෝකයේ සුගතියෙහි ලබන්න පුළුවන් වටිනා ලාභය මොකක්ද? ඒ වගේම නිසියාකාරයෙන් නිවැරදිව සුප්පතිට්ඨිත කියලා කියවනේ මනාකොට පිහිටන්න ඕන දේ මොකක්ද කියලා මේ ස්වාමින් වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර මේක විස්තර කරමින් ලබා දෙන පිළිතුර මනුස්සත්තංකෝ බික්ඛු දේවානං සුගති ගමන සංඛාතං යං මනුස්ස භූතෝ සමානෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ සද්ධං පටිලබති. මහණෙනි දිව්‍ය ලෝකේ චුත වෙන්න ඉන්න දෙවියෝ මේ සුගතියට යන්න කියා හඳුන්වන්නේ ප්‍රකාශ කරන්නේ මිනිසත් භවෙහි උප්පත්තිය ලබන්න කියන එකයි. දැන් ඔබ කල්පනා කරන්න දිව්‍ය ලෝකෙන් චුත වෙන්න කිට්ටු වෙන දෙවියෙකුට සෙසු දේවතාවෝ වට වෙලා කියන්නේ මොකද්ද? දුක් වෙන්න එපා. හොඳට ජීවත් වුණා, හොඳ දේවල් කරලා තියෙනවා. ඒ නිසා හිත හදාගෙන සුගතියෙහි උප්පත්තිය ලබන්න කියලා අදිෂ්ඨාන කරගන්න කියලා. දැන් මං හිතන්නේ චිත්ත රූප මැවිලා පෙනෙන්න ඕන අපේ පින්වතුන්ලාට හොඳටම අසාධ්‍ය වෙලා. දැන් මේ අසාධ්‍ය කියන එක පැහැදිලිනේ. අර කලින් තිබිච්ච හැඩ වැඩ ලස්සන නැහැ. මාලා මිලා යන්ති. හරියට ඇඳුම් පැළඳුම්වත් පිළිවෙලක් නැහැ. ඒවා දැන් අපි දකිනවා මනුස්ස ලෝකේ ඔත්පල වෙලා එක්තැන් වෙලා ඉන්න අය තමන්ගේ ඇඳිවැත්තේම මල මුත්‍ර පිට වෙනවා. ඒවා නිසා මැස්සෝ අහන තත්ත්වයටපත් වෙනවා. මේවා මේ අමුතු රසයකින් කියනව නෙමේ මේ බණ කියන මට වුණත් ඔබට වුණත් මේ පංචස්කන්ධයේ ස්වභාවයේ හැටියට කර්ම ශක්තියින්ට අනුකූලව ඒක අපිටත් විඳින්න ලැබෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් අපි දකිනවා මේ සමාජයේ තුල බුදුරජාණන් වහන්සේ තවත් තැනක සූත්‍ර දේශනාවක අපිට පෙන්වලා දෙනවනේ මේවා දේව පුත්‍රයෝ හැටියට. ලෙඩ වෙච්ච ගිලන් වෙච්ච පුජ්‍යලයා. ඒ වගේම පුංචි දරුවා, මිය පරලෝකීය කෙනා, වයෝවෘද්ධ තැනැත්තා. මේ සියලු දේවල් දෙවියන් හැටියට ඇවිල්ලා ඔබට කියලා දෙන කාරණාවන් හැටියට සූත්‍ර දේශනාවන් තුල බුදුරජාණන් වහන්සේ නිදර්ශන හැටියට අරගෙන පෙන්නලා තියෙනවා.
මේ විකෘති වීමත් එක්ක වෙනස් වීමත් එක්ක දුකට වේදනාවට පත් වෙන අර දෙවියෝ අස්වසමින් කතා කරන ඒ සෙසු දෙවි දේවතාවුන් ප්‍රකාශ කරන්නේ සුගතිහි උප්පත්තිය ලබන්න අදිෂ්ඨාන කරගන්න කියලා. ඉතින් අපිත් කෙනෙක් ඔත්පල වෙලා එක්තැන් වෙලා අර මුලින් කියපු ආකාරයට ඉන්නකොට සිහිනුවන තියෙනවා නම් ඔයා ඉතින් ඉන්නකම් පන්සලට දම්පැන් පූජා කරා කටින පින්කන්නම් කොච්චර කරලා තියෙනවද? දාගැබ් කොච්චර හදලා තියෙනවද? බුදු පිළිම කොච්චර පූජා කරලා තියෙනවද? වන්දනා ගමන් කොච්චර ගිහිල්ලා වන්දනාමාන කරගෙන තියෙනවද? ඉන්නකම් පින්කම් නේද කරේ? ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. කවුරු කොහොම කිව්වත් මට විශ්වාසයි ඔයා හොඳ තැනක උප්පත්තිය ලබනවා. එහෙම නේද අපි අන්තිම කාල සීමාවේ ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරලා සැනසෙන්න බස් කියන්නේ. ඔයා දඹදිව වන්දනාවේ ගියා. අහවල් තැන ගිහිල්ලා අනුරාධපුරේ ගිහිල්ලා සීල් සමාදන් වුණා. 4 පොයට සිල් ගත්තා. මොනතරම් පින්කම් කරාද? මේ ගමේ ඔයා වගේ පින්කම් කරපු තවත් කෙනෙක් මන් දන්න තරමින් නැහැ. එහෙම නේද අස්වසමින් සනසමින් කතා කරන්නේ? ඒ ස්වභාවයම නොවේද මේ දිව්‍ය ලෝකේ ඇති වෙන්නේ? චුත වෙන්න ආසන්න වෙලා චුත වීමේ ලක්ෂණ පහළ වෙනකොට අනිත් දෙවියෝ වට වෙලා එයාව අස්වසමින් කතා කරමින් කියනවා දුක් වෙන්න එපා. දැන් ඉතින් සුගතිය හෙට යන්න සුගතියේ උප්පත්තිය ලබන්න අදිෂ්ඨාන කරගන්න කියලා. එතකොට පින්වතුනි අපි මේ පින්කම් කර කර දිව්‍ය ලෝක ගැන ප්‍රාර්ථනා කරනකොට දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවි දේවතාවෝ සුගතිහි උප්පත්තිය ලබන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ හිතන්නේ මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න. ඇත්තටම මනුෂ්‍යාත්ම භාවය දිව්‍ය ආත්ම භාවය. බුදු වෙන බෝධිසත්වයෝ පවා මනුෂ්‍යාත්ම භාවයේ උප්පත්තිය ලබලයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි පංච නීවරණ ඒ වගේම දස සංයෝජන මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන්න පුළුවන්කම තියෙන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ මනුෂ්‍යාත්මයේම පමණයි. ඒවා තියෙන තැන කියන්නේ මේ පහසුකම් මේ හැකියාවන් තියෙන තැන කියන්නේ ඇත්තටම දිව්‍ය ලෝකයක් නේද? සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙන තාක්කල් අනේක විද දුක් ගැහැටයන්ට ගොදුරු වෙවි යලි යලිත් මරණයෙන් මරණයට පත් වෙමින් මේ සංසාරේ සැරිසරන්න අපිට මඟ පෑදෙනව නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර ස්වාමින් වහන්සේ විමසුවාම ඒ ස්වාමින් වහන්සේට පහදලා දෙනවා. ස්වාමින් වහන්සේ විමසන්නේ බුදුහාමුදුරුවනේ මේ දිව්‍ය ලෝකේ දෙවියෝ සුගතිය කියලා මේ කතා කරන්නේ කොහේද? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පහදලා දෙන මේ මනුස්ස ලෝකයයි සුගතිය හැටියට දෙවියෝ හඳුන්වන්නේ කියලා. ඒ වගේම එහිදී ලබන ඒ මනාකොට ලබන්න ඕන ලාභය මොකක්ද කියන එකත් අර ස්වාමින් වහන්සේ විමසනවා බුදුරජාණන් වහන්සේගෙන් මොකක්ද මේ සුලද්ධ ලාභය කියලා කියන්නේ කියලා. ඒ වෙලාවේදී ශ්‍රද්ධා සම්පන්න භාවයයි සුලද්ධ ලාභයේ හැටියට මේ දේවතාවට ලබන්න තියෙන දේ හැටියට පෙන්වන්නේ. බොහොම ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් හැටියට උප්පත්තිය ලැබුවොත් විතරයි තුනුරුවන් අදහන්නේ, දම් පින්කම් කරන්නේ, සිල් රකින්නේ. ඒ දේවල් කරොත් විතරයි තමන්ට සසර සැනසීමක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයකින් උප්පත්තිය ලබන්න එපා කියන එකයි.
ලෝකෙ මිනිස්සු කොච්චර ඉන්නවාද? ඒ හැම කෙනෙක්ම බෞද්ධ කරන්නත් බෑ. ඒ හැම කෙනෙකුටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පවා බුදුහාමුදුරුවන්ට ගරහපු තුනුරුවන් සරණ නොගිය මොනතරම් පිරිසක් හිටියද? ඒ වගේම තමයි හැම කාලයකම වගේ ධර්මයේ දකින, ධර්මයට ගරු කරන, තුනුරුවන් අදහන, විශ්වාස කරන තැනැත්තෙක් හැටියට උප්පත්තිය නොලැබුවොත් ඒ මනුෂ්‍යාත්මයෙන් ඇති පළක් නැහැ. එනිසා තමයි අර දේවතාවට මතක් කරන්නේ මනාකොට ලැබිය යුතු ලාභය නිසියාකාරයෙන් නොඅඩුව ලබන්න අදිෂ්ඨාන කරගන්න. සුලද්ධ ලාභං ලබ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා මේ ස්වාමින් වහන්සේට තථාගතප්ප වේදිතේ ධම්ම විනේ සද්ධං පටිලබති. ධර්මයේ අදහන, තථාගතයන් වහන්සේගේ ධර්මයේ ගරු කරන කෙනෙක් හැටියට උප්පත්තිය ලබන්න අදිෂ්ඨාන කරගන්න කියලා තමයි මේ දේවතාවට සෙසු දේවතාවෝ සඳහන් කරන්නේ. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි සුප්පතිට්ඨිතෝ, මනාකොට පිහිටිය යුතු දේ නිවැරදිව පිහිටන් අදිෂ්ඨාන කරගන්න. ඒ කිව්වේ කායික, වාචසික, මානසික දුෂ්චරිත වලින් මිදිච්ච සිල්වත් ජීවිතයක් ගත කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න කියන කාරණයයි. එහෙමනම් දැන් මේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න සූදානම් වෙලා ඉන්න දේවතාවට ලකුණු පහළ වෙනකොට සෙසු දේවතාව වට වෙලා කියනවා මෙන්න මේ ලාභ තුන ලබන්නම හොඳට අදිෂ්ඨාන කරගන්න. ඒ වෙනුවෙන්ම හිත මෙහෙවන්න. ඒ වෙනුවෙන්ම හිත පුරුදු කරන්න. ශ්‍රද්ධා සම්පන්නව මනුස්ස ලෝකයේ නැමැති දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා කියලා හිතන්න. තථාගතයන් වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මය ගරු කරන, ඒ ධර්මය අදහන කෙනෙක් හැටියට උප්පත්තිය ලබනවා කියලා අදිෂ්ඨාන කරගන්න. උන්වහන්සේ දේශනා කොට වදාළ කායික, වාචසික, මානසික සංවරය ඇති කරන සීලයෙහි නිවැරදිව පිහිටනවා කියලා අදිෂ්ඨාන කරගන්න කියලා මේ කරුණු තුන. මේ ප්‍රතිලාභයන් සහිතව සුගතියෙහි, එහෙම නැත්නම් මනුෂ්‍යාත්මේ උප්පත්තිය ලබනවා කියලා අදිෂ්ඨාන කරගන්න කියලා අර දේවතාවෝ උපදෙස් දෙන ආකාරයේ, අස්වසන ආකාරයේ පිළිබඳව මේ ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා. දැන් අපේ පින්වතුන්ලා කල්පනා කරන්න මෙතනදී අපි මේ ඉපදිලා ඉන්නේ දිව්‍ය ලෝකයක. මේ දිව්‍ය ලෝකයේ තුල අපිට පුළුවන් දස සංයෝජන ප්‍රහීන කරන්න, පංච නීවරණ දුරු කරන්න. එහෙම දුරු කරලා සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. ඒ හැකියාව මේ බණ අහන සියලු දෙනාටම තියෙනවා. කිසිම කෙනෙකුට එහෙම හැකියාවක් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටම මනුෂ්‍යාත්මය ලැබිලා තියෙනවා. මේ වෙනකොටත් gedara වැඩ කටයුතු අතපසු කරගෙන නිවී සැනසille බණ ටික ශ්‍රවණය කරන්නෙත් ඔබ ඒ ධර්මයේ කෙරෙහි තියෙන ලැබියාව, ශ්‍රද්ධාව නිසා. එහෙනම් ඔබට ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි ඒ ශ්‍රද්ධාවේ අපි දන්නවා බණ අහන නිසා නිතරම
ආකාරවතී අමූලිකා කියලා දෙවිදිහක් තියෙනවානේ. අපි හැම වෙලාවෙම ආකාරවතී ශ්‍රද්ධාවෙනි පිහිටන්න ඕන. කරුණු කාරණා දැන කියාගෙන අවබෝධයෙන් විශ්වාස කරන අදහන ඒ ශ්‍රද්ධාවට කියනවා ආකාරවතී ශ්‍රද්ධා කියලා. ඊළඟට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට පෙන්වා දීලා තියෙන තථාගතයන් වහන්සේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය මනවින් දේශනා කරලා තියෙනවා. එහෙමනම් අපි සුලද්ධ ලාභය මනාකොට ලබන්න තියෙන ලාභය අපි ලබලා තියෙනවා. තුනුරුවන් අදහන, තුනුරුවන් විශ්වාස කරන, තුනුරුවන් සරණ ගිය ශ්‍රද්ධා සම්පන්න පින්වතුන් හැටියට ඔබේ සුදුසුකම සපුරාගෙන තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේම ධර්මයට තියෙන ප්‍රියභාවය නිසා. ධර්මයේ සත්‍යයි, ඒ ධර්මයේ තුලින් තමන්ට දෙලොවම සැනසෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් මේ ධර්මය ඇසුරු කරන්නේ, ශ්‍රවණය කරන්නේ. ඊළඟට සීලය, කායික වාචසික මානසික සංවර භාවය. මේ කියන සිල්වත් භාවය අපි ළඟ තියෙනවා නම් අවාසනාවකට අපි හැම පෝයටම පන්සලේ සිල් ගන්නවා. මේ කොරෝනා වසංගතයත් එක්ක පන්සල් වලට ඒකරාශී වෙලා සීල සමාදාන කටයුතු වල නිරත වෙන්න බැරි වුණාට අපේ net FM නාලිකාවේ ශ්වේත පූජා ඒ වැඩසටහන් තුලින් උදෑසන සීල් සමාදන් වීමේ පටන් සන්ධ්‍යා බුද්ධ පූජාව දක්වා වන්දනා, ධර්ම දේශනා, භාවනා මේ නොඑක ආකාරයේ කටයුතු නිවසේ සිට ඔබට කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ විදිහට ඒ කටයුතු වල නිරත වෙන බොහෝ පින්වතුන්ලා ඉන්නවා. අපිට සමහර වෙලාවට කියන අපේ හාමුදුරනේ අද අපි රූපවාහිනියෙන් ගෙදර සිල් ගත්තා. අහවල් නාලිකාවෙන් අපි ගෙදර සිල් ගත්තා, සිල් සමාදන් වෙලා ඒ වැඩ කටයුතු සිද්ධ කළා කියලා. දැන් මෙතන අපිට මේ ප්‍රතිඵල නැත්තේයි. මේ මනාකොට ලාභයක් ලබලා මනාකොට පිහිටන්න ඕන සීලයේ පිහිටුවා නම් ඒ තථාගත ධර්මය අපි නිවැරදි ආකාරයෙන් ඇසුරු කරනවා නම් ඇයි අපිට තවම මේ සංසාරේ ගමන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? ඔබම කල්පනා කරලා බලන්න පින්වතුනි. හැම පෝයටම කැඩෙන ශික්ෂාපදේ හැමදාම කැඩුනා. රැකෙන ශික්ෂාපදේ හැමදාම රැකුණා. අමුතුවෙන් ඔබ සීල් සමාදන් වුණා කියලා ඇඳුම පැළඳුම වෙනස් වුණා විතරයි. කායිකව ඔබේ හැසිරීම් රටාවන් වල, මානසික සිතුම් පැතුම් වල ගුණාත්මක වෙනස් වීමක් ඇති වුණාද කියලා තමන්ම තමන් ගැන විමසීමක් කරන්න. රැකෙන එක රැකෙනවා, කැඩෙන එක කැඩෙනවා. ඒකේ වෙනසක් නොවෙනවා නම් අපි ඉතින් සිල් ගත්තා කියලා නාමිකව දෙයක් කරත් ඇති පළක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මේ උතුම් ප්‍රතිපදාවේ ගමන් කරන ශ්‍රාවකයා කල්පනා කළ යුතු වෙන්නේ මගේ ගිය පෝය දවසේ අටසීලය තුල මෙන්න මේ ශික්ෂාපදයට හානියක් වුණා. ඇයි එහෙම වුනේ? මොන අතපසු වීමෙන්ද එහෙම වුනේ? ඒ අතපසු වීමේ කුමක්ද කියලා හරියට හඳුනාගෙන ඊළඟ දවසේ ඒක පිළිබඳව සිහි අවදි කරගෙන ඊළඟ දවසේ ඒ වගේ අතපසු වීමකින්වත් මගේ මේ සීලය paludu වෙන්න, කිලිටි වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් යමෙක් ඒ සීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීමට කටයුතු කරනවා නම් ටිකින් ටික
ඔබේ චර්යා රටාව ගුණාත්මකව සංවර්ධනය වේවි. චර්යා රටාව කිව්වේ කායික ක්‍රියාකාරකම්. කටින් පිට කරන වචන ටික. ගෙදර දොරේ සමාජයේ දුව පිළිබඳව, ලීලි පිළිබඳව, බෑන පිළිබඳව, අසල්වැසියෝ පිළිබඳව මනස තුල කිසියම් ආකාරයක කිලිටි සිටිවිලි පහළ වෙනවා නම් ඒවා ටිකින් ටික ඉවත් කරගන්න, දුරු කරගන්න පුළුවන්කම ලැබේවි. එහෙම තමන්ගේ මනස සකස් කරගත්තොත් අර විදිහට විමසීමෙන් අවදි වූ මනසකින් ඒ සිල් පදයන් ආරක්ෂා කරනවා නම්. ඒ වගේම මේ ධර්මය අපි දන්නවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් මේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මම දන්නවා අපේ පින්වතුන්ලා සියලු දෙනාම වචනාර්ථත් එක්ක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට දන්නවා. ඔබ කල්පනා කරලා බලන්න අපි ක්‍රියා කරනකොට කායිකව ක්‍රියා කරනවා, මානසිකව ක්‍රියා කරනවා, වාචසිකව ක්‍රියා කරනවා. අපි ඒක හඳුන්වන දොරටු තුන කියලා. තුන් දොර සංවර කර ගැනීම කියලානේ කියන්නේ. තුන් දොර සංවර කර ගන්නවා කියන්නේ කය සංවර කර ගන්නවා, වචනය සංවර කර ගන්නවා, මනස සංවර කර ගන්නවා. එතකොට මේ තුන් දොර සංවර කර ගන්නවා කියන්නේ සිත, කය, වචනය කියන මේ දේවල් වලින් කෙරෙන අකුසලයන්ට නැඹුරු වෙන ස්වභාවයෙන් වළක්වාගෙන කුසලයෙහි පිහිටුවා ගැනීමයි. බලන්න එපා කියලා නැහැ. රූප දිහා බලන්න එපා කියලා නැහැ. සම්මා දිට්ඨි කියන්නේ හරියට බලන්න. නිවැරදිව දකින්න. මේක මේ ලස්සනයි, හොඳයි, අනේ මගේ කරගත්තොත් වටිනව නේද කියලා හිතට අදහසක් ආපු ගමන් මංකොල්ල කන්න හිතෙන්නේ එතකොට. පහත් වැඩ කරන්න හිතෙන්නේ එතකොට. හොරකම් කරන්න හිතෙන්නේ එතකොට. බොරු කියන්න හිතෙන්නේ එතකොට. කපටිකම්, කෛරාටිකකම් කරන්න හිතෙන්නේ එතකොට. මේක හරි ලස්සනයි, මේක මගේ කරගන්න ඕන කියන හැඟීම ආවහම. එතකොට හරියට දැක්කහම, හරියට දකින්නවා කියන්නේ මේ හේතුඵල සමவாயයෙන් නිර්මිත සංස්කාර පුඤ්ජයක්, ඒ කියන සමූහයක්, කොටසක්, ගුලියක්. මේවා අනිත්‍යත්වයට පත් වෙනවා, විනාශයට පත් වෙනවා, දුක් සහගතයි කියන ස්වභාවය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට අනුගතව බලන්න ඕන. ඒක තමයි හරියට දකින්නවා කියන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය තුල තියෙන්නේ නිවැරදි දැකීම කියන්නේ ඇසෙන් රූප දකිනකොට තමන් යථාර්ථවත්ව දකින්න. මතු පිටින් බලලා ආකල්ප ඇති කරගන්න නැතුව. ඒතර මෙන්න මේ සුලද්ධ ලාභය, මනාකොට ලැබිය යුතු ලාභය ලබාගෙන හරි විදිහට සීලෙහි පිහිටගෙන ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරන කෙනා තුනුරුවන්ට ගරු බුහුමන් දක්වනවා, දම්පැන් පූජා කරනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ තුලින් වඩා කුසල ධර්මයන් රැස් කරගන්නට යොමු වෙනවා. ඒ කෙනාගේ ලෞකික ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් කියන මේ දෙයන්සේම සාර්ථක භාවයට පත් වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
සද්ධෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යං යං පදේසං භජති තත්ත තත්තේව පූජිතෝ. යන යන තැන ඒ යහපත් පැවැත්මෙන් යුක්ත තැනැත්තා පිදුම් ලබනවා. මොන වගේ ගුණාංග තිබුණොත්ද එහෙම පිදුම් ලබන්නේ? සද්ධෝ ශ්‍රද්ධා සම්පන්නන. හැබෑවටම නිවැරදි ශ්‍රද්ධාවේ පිහිටගෙන ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරනවා නම්. සීල සම්පන්නෝ සංවරකමින් යුක්ත නම්, කායික වාචසික මානසික සංවරයෙන් යුක්ත නම්, ඒක තමයි සීල සම්පන්න භාවය කියන්නේ. ඒකෙනා යසසින් සහ පිරිවර සම්පත්තියෙන් වගේම භෝග සම්පත්තියනුත් ආඩ්‍ය කෙනෙක් බවට පත්වෙනවා. ශ්‍රද්ධා සම්පන්න සීල සම්පන්න කෙනා වටා පිරිස ඒක රාසී වෙනවා. එයාට බුහුමන් දක්වනවා. එයාව ගුරු තනතුරෙහි තබාගෙන එයාගේ බහට අවනතව කටයුතු කරනවා. නිසා එයා පිරිවර සම්පත්තියනුත් ආඩ්‍ය වෙච්ච, භෝග සම්පත්තියනුත් ආඩ්‍ය වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. භෝග සම්පත්තියෙන් ආඩ්‍ය වෙනකොට පින්වතුනි, තමන්ට හිතු මනාපේ දානාදී පින්දහම් සිද්ධ කරගන්න අගහිගකමක් ඇති වෙන්නේ නැහැ. යං යං පදේසං භජති, යම් යම් ප්‍රදේශයන්ට ගමන් කරනවද තත්ත තත්තේව පූජිතෝ, ඒ යන යන හැම තැනකම පූජනයට පිදීමට ලක් වෙනවා. එහෙනම් දැන් පැහැදිලි නේද? මනුෂ්‍යාත්මයක් ලැබුවහම ඒ මනුෂ්‍යාත්මයේ දිව්‍යාත්මයක් බවට පත් කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට පුබ්බනිමිත්ත සූත්‍රයේ තුල කරුණු පහදලා දෙන්නේ. අර ස්වාමින් වහන්සේ අහන්නේ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියෝ සුගතියෙහි උප්පත්තිය ලබන්න, සුගතියෙහි උප්පත්තිය ලබන්න කියලා කියන එකේ මොකද්ද තේරුම? ඒ සුගතිය කොහෙද? ඒ වෙලාවේදී තමයි පහදලා දෙන්නේ මේ මනුස්ස ලෝකයටයි දෙවියෝ සුගතිය කියලා කියන්නේ. එහෙනම් පින්වතුනි, ඔබත් මමත් සුගතියකයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඒ සුගතිය හැබෑවටම වචනාර්ථයේ ස්වභාවයෙන්ම සුගතියක් බවට පත් කරගන්න නම් යම් මිනිස්සෙක් සීල සම්පන්න වෙන්න ඕන, ශ්‍රද්ධා සම්පන්න වෙන්න ඕන. ඒ වගේම ධර්මයේ ගරු කරන, ධර්මයේ තුල ජීවත් වෙන, ධර්මානුධර්ම පටිපන්න පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕන. මේ කියන සුදුසුකම්, මේ කියන ගුණාංග ඔබ ළඟ එකතු කරගත්තාම ඔබ පිරිවරින් ආඩ්‍ය වෙනවා, යසසින් කීර්තියෙන් පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම යන යන තැන පිදුම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් පින් කර කර තමන් ළඟ අඩුලුහුඩුකම් සරල වචනෙන් කියනවා නම්, ගමේ ගොඩේ හැටියට කියනවා නම්, කප්පරක් අඩුපාඩු වැරදි තියාගෙන බෝධි පූජා තියතියා අතපය දිගෑරෑර එක එක දේවල් පුදපුදා හනේ මේ හතර අපායෙන් මිදිලා යන තැනක දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරාට ඇත්තටම ඔබට දිව්‍ය ලෝකයක් ලැබෙන්නේ නැහැ. ඔබ ගුණාත්මකව පරිවර්තනය වෙනකන්, ඔබ සිල්වත් වෙනකන්, ඔබ ශ්‍රද්ධා සම්පන්න වෙනකන්, ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරන, ධර්මයේ ගරු කරන කෙනෙක් බවට පත් වෙනකන් ඔබට ඒ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වටහා ගන්න, ඒ සුලද්ධ ලාභය, දුර්ලභව ලැබිය යුතු වටිනා
භාග්‍ය ඔබ උරුම කරගෙන තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔබට ශ්‍රවණය කරන්න, ඔබට ඇසුරු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. තාම පරිපූර්ණ මනුෂ්‍යාත්මයක් ලැබිලා තියෙනවා. ඔබට පංචශීල ප්‍රතිපදාවේ පිහිටන්න හැකි ආකාරයට දම්පින්කම් භාවනාවන් සිද්ධ කරගෙන ධර්මානුකූලව ජීවත් වෙන්න. ටිකින් ටික මෙලොවම ඔබට දිව්‍ය ලෝකයේ නිර්මාණය කරගන්න හැකි වේවි. ඒ කාරණේ හිතට අරගෙන ජීවිතය දිව්‍ය ලෝකයක් බවට පත් කරගන්න, ගුණවත් ජීවිතයක් බවට පත් කරගන්න, අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්න යලි යලිත් වෙහෙසෙන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net FM ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා ගාල්ල වඳුරඹ කටබුරාව විජේ නිවසේහි පදිංචි පලිහපිටිය ගමගේ නාලිනී මෑණියන් හා දරු තිදෙනා ලේලිය ඇතුළු පවුලේ පින්වතුන්ලා විසින් බලාපොරොත්තු වෙනවා තම ස්වාමි පුරුෂයා හා දරුවන්ගේ ආදරණීය පියාණන් වන අමරදාස වීරතුංග මහතා අභාව ප්‍රාප්ත වී 2019 9වෙනි මාස 25 වනදා එනම් සැප්තැම්බර් මාස 25 වන අද දිනට දෙවර්ෂ පූර්ණය සිදුවෙන බැවින් එතුමා වෙනුවෙන් ගුණානුස්මරණය කර එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමට, නිවන් ප්‍රාර්ථනා කිරීමට, එමෙන්ම මාපිය දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් හා ඥාති වර්ගයාට පින් අනුමෝදන් කිරීමටත්, දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින සිඟිති දියණිය ඇතුළු තම පවුල්වල සියලුම දෙනාට නිරෝගී සුව, සතුට, සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීමට, එවැගේම ධර්මදේශනාව සිද්ධ කරපු අපිටත් ආශිර්වාද කරලා තියෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට ආශිර්වාද කිරීමටත්, රටේ පවතින කොරෝනා වසංගතයේ පාලනය කිරීමට කැපවන සුවවිරුවන් රණවිරුවන්ට සෙත් පැතීම මෙන්ම 30 වසරක කුරිරු යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම හා එහිදී ආබාධිත වූ සියලුම රණවිරුවන් හා සියලු ලෝවාසීන්ට නිදුක් නිරෝගී සුව සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීම කියන අරමුණු ඉදිරිපත් කරගෙන මේ උතුම් ධර්ම දක්ෂිනාව සිද්ධ කරලා පින් පුරා ගත්තා. ඉතින් අද දවසේ ධර්ම දක්ෂිනාවට දායකත්වය ලබා දෙමින් පින්වත් ඔබ විසින් ඒක රාශී කරගත්ත මේ උතුම් කුසල ශක්තිය, ඒ මිය පරලෝකීය නම් සඳහන් කළ පවුලට සම්බන්ධ ආදරණීය ඥාතීන්, ඒ ඇතුළු සංසාරගත සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා, සසර දුකින් එතර වේවා, නිවන් අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා කර ගනිත්වා. ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් ඔබ නමින් මිය පරලෝකීය සියලු දෙනාමත් පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටමත් පරලෝ සැනසීම පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා. දායකත්වයේ දරපු පින්වතුන්ට, පවුල්වල දූ පුතුන් ඇතුළු ඥාති හිතයිසී සෑම සියලු දෙනාටම මේ උතුම් පින්කමේ ආශිර්වාදයේ සැලසේවා. ඒ අයගේ ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් ඔබටත් තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී සුවේ චිරජීවනයේම සැලසේවා. net fm කාර්ය මණ්ඩලයේ පින්නතුන් සෑම සිරු දෙනාටමත්, රණවිරුවන්ටත්, සුවවිරුවන්ටත්, එවැගේම යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත් වෙලා ඒ ප්‍රතිකාර ලැබමින් ඉන්න සියලුම රණවිරුවන්ටත් තුනුරුවන්ගේ සරණින්
සෙත සාන්තිය යහපත සැලසේවා. මියගිය සියලු ඥාතීන් රණවිරුවන් පින් අනුමෝදන් වේවා. හැම දෙනාටම සැනසීම පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා. දෙවියෝ පින් අනුමෝදන් වේවා. දිව ඉසුරු දියුණු කර ගනීවා. ඔබව ආරක්ෂා කරත්වා. අපි හැම දෙනාටම ජාති ජරා මරණ කියන සසර දුක් වලින් එතරව උතුම් අමා මහ නිවන් සුව අවබෝධ කර ගැනීමට මේ පින්කම ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි.